नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से එතකොට අද පාඩම් පටන් ගන්න ඉස්සරලා පොඩි ප්‍රශ්නයක් කරලා තියෙන ප්‍රශ්නෙට මම කීපවතාවක්ම උත්තර දුන්නේ ප්‍රශ්නේ අහලා උත්තරේ දුන්නෙත් මම දන්නවා ඒ වගේ පැටලිලි සහිත ගතිය තියෙනවා කියලා මනෝද්වාරික සිත්වලට ගන්න පුළුවන් අරමුණු අතර සහ ධර්මාරම්මණය අතර වෙනස නැවත මතක් කරලා දෙන්න කියලා කියන්නේ. දැන් ආරම්මන රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන, ධම්මාරම්මන කියලා හයක් තියෙනවානේ. දැන් චක්ෂුවට චක්ෂුද්වාරය දැන් ద్వාර කියන චක්කුද්වාර, සෝතද්වාර, ගානද්වාර, වාග්ද්වාර, කායද්වාර, මනෝද්වාර කියන. එතකොට චක්කුද්වාරයට රූපාරම්මණය පමණයි. සෝතද්වාරයට සද්ධාරම්මණය පමණයි. ගානද්වාරයට ගන්ධාරම්මණය පමණයි. ජීවද්වාරයට රසාරම්මණය පමණයි. කායද්වාරයට පොට්ටබ්බාරම්මණය පමණයි. එතකොට මනෝද්වාරය කියලා කියන්නේ නාම ධර්මයක් කර්ම කරන්න පුළුවන් දොරටුවක් නේ. ඉතින් අපට පැහැදිලි ඔක මෙහෙම තේරුම් ගන්න. න්‍යායාත්මක පැත්තම ගොඩක් අපට තේරුම් ගන්න නිසා දැන් චක්කුද්වාරයට රූපේනේ වදින්නේ. අපි චක්කුද්වාරයෙන් චක්ෂු ප්‍රසාදයෙන් රූපේ දැනගන්නවා කියන එක මම කියන එක වැරදි කියලා. චක්කුද්වාරයට රූපය වදිනවා ස්පර්ශයෙන්. සෝතද්වාරයට ශබ්දේ ස්පර්ශ වෙනවා. ගානද්වාරයට ගන්ධේ ස්පර්ශ වෙනවා. ජීවද්වාරයට රසේ ස්පර්ශ වෙනවා. කායද්වාරයට පොට්ටබ්බේ ස්පර්ශ වෙනවා. වදිනවා. සියුම් ඝර්ෂණය වීමක් සිද්ධ වෙනවා. අපට ඔකේ කායද්වාරයේදී ටිකක් ගොරෝසුයි කියන එකත් අපට ඔබ කියලා දුන්න මුල්ම කාලවලදී. ඊළඟට දැන් මනෝද්වාරය කියලා කියන අරමුණු ගන්න පුළුවන් දෙයක්. දැන් චක්කුද්වාරයට රූපේ වදිනවා පමණයි දැනගන්න. නේද? සෝතද්වාරයට ශබ්දේ වදිනවා පමණයි දැනගන්න. හැබැයි මනෝද්වාරයට ධර්මාරම්මණය කියන කොටස වදිනවා පමණක් නෙවෙයි දැනගන්න පුළුවන්. අනේක එතන තියෙන වෙනස මනෝද්වාරය කියලා කියනවා. එතකොට මනෝද්වාරයට ගන්න අරමුණු ධර්මාරම්මණය කියලා අපි කියනවා. ධර්මාරම්මන කියනකොට රූපාරම්මන, සද්ධාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පොට්ටබ්බාරම්මන වැටෙන්නේ නැහැ. ධර්මාරම්මන ඒකට වැටෙන්නේ සිත්, චෛතසික. ඊළඟට අර රූප ටික ඇරෙන්නට ඉතුරු රූප ටික. නේද? එතන රූප අපට ඊවනේ චක්කු, සෝත, ගාන, ජීව, කාය. එතන අපිට ප්‍රසාද රූප කියන ප්‍රසාද රූපයි සුක්ම රූපයි දෙකම ගන්න පුළුවන් කියලා කියනවා. අන්න එහෙම නිකුරන්නේ අපිට. චිත්ත, චෛතසික, ප්‍රසාද රූප, සුක්ම රූප, නිර්වාණය, ප්‍රඥා. මෙන්න මේ ටිකනේ අපිට කියන්නේ මනෝද්වාරයට ගන්න අරමුණු ධර්මාරම්මන කියලා කියන්නේ එහෙමනේ. ධර්මාරම්මන මනෝද්වාරයට ගන්නවා කියලා කියන්නට එපා. ධර්මාරම්මන. එතකොට මනෝද්වාරය කියලා කියනකොට සිත් ඔක්කොම ඇතුළත් වෙනවා. දැන් චක්කුද්වාරයේ, සෝතද්වාරයේ, ගානද්වාරයේ, ජීවද්වාරයේ, කායද්වාරයේ කියනකොට චක්කු, සෝත, ගාන, ජීව, කාය කියන රූප ටිකනේ. එතකොට මනෝද්වාරය කියනකොට අර මනෝ විඥානය කියන එක ඔක්කොම ඇතුළත් වෙනවා. මන ආයතනය කියන ටික ඔක්කොම ඇතුළත්. ඉතින් අපට පැහැදිලි නේදකොට දැන් මන ආයතනය කියන මේ කොටස සියල්ලම අරමුණු කරන්න පුළුවන්. සිත 89 ඇතුළත් වෙන නිසා. හැබැයි ධර්මාරම්මන කියනකොට ඒක වෙනසක් තියෙනවා. මොකද අර රූපාරම්මනාදී පහක් අයින් වෙච්ච නිසා ධර්මාරම්මණය කියන වෙන එකක්. මම ඔබට නිතර මෙතනදී කියලා දුන්නේ ඒක ධර්මාරම්මණයයි මනෝද්වාරයට ගන්න අරමුණු අතර වෙනසක්. ධර්මාරම්මන කියලා කියනකොට ගන්න අර චිත්ත 89යි චෛතසික 52යි ප්‍රසාද රූප, සුක්ම රූප කියන ටික කියන්නේ අර අයින් වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන රූප ටික පමණයි අයින් වෙන්නේ. රූප තියෙන හතක්. වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ, පොට්ටබ්බ රූපේ කියන්නේ රූප තුනක්. කියන්නේ කොහොමද? රූප තුනක්. එතකොට හතක් තියෙනවා. ඒ හත හැර
ඉතුරු වෙන රූපය. ඒක තමයි අපි ප්‍රසාද. ප්‍රසාද කියන්නේ චක්කුසෝත ගාන ජීවා කාය. සුක්ම රූප කියලා කිව්ව අර ආපෝ ධාතු ආදී ඒතර රූප 16ක් තියෙනවා. ඒකට එහෙම අරගෙන අපි ධර්ම රම්මණයට යෙදෙන්නේ චිත්ත සිත් චෛතසික ප්‍රසාද රූප සුක්ම රූප නිර්වාණ ප්‍රඥා කොටස් වශයෙන් ගන්නතර පස්සේ එතන 6යි මනෝද්වාරයට ධර්ම ආරම්භණයට අතුලත් වෙන කොටස්. හැබැයි මනෝද්වාරයට කියලා ගන්නකොට මනෝද්වාරයට සිත් වලට ගන්න පුළුවන් නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියනවා තරමු කරන්න පුළුවන්. දැන් භාවනාවේ යෝගාවචරයේ කොහොමත්ම දන්නවනේ අරමුණු කරන්න බැරි දෙයක් නැහැනේ. අරමුණු කරන්න පුළුවන්. අන්න ඒ නිසායි ධර්ම ආරම්භණය සහ මනෝද්වාරයට අරමුණු වෙන අරමුණු කියන අතර වෙනසක් තියෙනවා කියලා අමලිකරණයට තෝරලා දෙන්නේ. අනේක තේරෙන්නට. එතකොට අපි වෙසක් පුරපසළොස්වක පොය දවස ගැන පොඩ්ඩක් අපිට මතක් කිරීමක් කරන්න. වෙසක් පුරපසළොස්වක පොය දවස දැන් මේ රටේ තියෙන වාතාවරණයත් එක්ක අපට කිසිසේත්ම විහාරස්ථාන වලට ගිහිල්ලා එක රාශි වෙලා කටයුතු කරන්න බෑනේ. සීල සමාධි ප්‍රඥා පුරා ගන්නට බෑනේ. අපේ කිරිතුලාගල රණසේනාසනේ සම්පූර්ණයෙන් උදේ 6 ඉඳලා රෑ 11 වෙනකම් වැඩසටහන කරනවා. මට ඔකේ විශේෂයෙන් අවශ්‍ය කරන්නේ අවස 6 ඉඳලා රෑ 11 වෙනකම් ප ဋ ාණ දේශනයක් තියෙනවා. ඒ ප ဋ ාණ දේශනේ අපි අර මාතලේ විහාරය කරපු විදිහට නෙමෙයි කරන්නේ. මේකේ අපි ලොකු විස්තරයක් කරනවා පූර්විකාවක් විදිහට ප්‍රවේශයක් විදිහට මේ ප ဋ ාණයට පූර්විකාවක් ඉදිරිපත් කරලා පැය 5ක දේශනයක් අපි කරනවා. ඒක කෙරෙන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රත්‍ය තුනයි අපි ගන්න. හේතු ප්‍රත්‍ය, ආරම්මන ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය විතරක් ගන්නවා. හැබැයි මේ මාතලේ කරපු එකට වඩා ලොකු විග්‍රහයක්. මොකද මේ කාලයට වඩා අපි දැන් 12කට විතර වගේ පැත්තේ මේක අපි පැවැත්වුවේ. දැන් ඉතින් අපි උගන්ලා තවත් අපි පරිණත වෙලා ඉන්නවානේ. විශේෂ ප්‍රාගෝණියකුත් තියෙනවානේ. ඒ නිසා ඒවත් මුල් කරගෙන කට්ටියට පුළුවන් එතකොට අපි ඔය වැඩසටහන ආ විදිහට උදේ සිල් සමාදන් කරගෙන ඉඳලා භාවනා වැඩසටහන ඊට පස්සේ ධර්ම සාකච්ඡාව කරනවා. පස්සේ ධර්ම දේශනා ආදී වශයෙන් සුපුරුදු ආකාරයට කෙසේ නමුත් අර හවස 6 ඉඳලා 11 දක්වා කරන දේශනාව ගැනයි මට ඔබට අවධාරණය කරන්න අවශ්‍ය වෙනවා. මේ පණිවිඩයත් මතක් කරගන්න. අද අපි එදා ඔබට මම ඉඳලාම පෙන්නුවා දැන් ආය අන්තිම දෙයක් අවශ්‍ය කරන්නේ නැහැ. මොකද ඒක තුල ඒ නියන්තුර අනිත් ඒවා තියෙන අර චිත්තක්ෂණ වල අඩු එහා මෙහා යෑමක් පමණයි අද අපට මේ මහාන්තාරාමන චිත්ත වීතිය කියන එකේදී ඔබට තෝරලා දෙන්නට තියෙන්නේ. එහෙමනම් අපි මහාන්තාරාමන චිත්ත වීතියට එනවා. ඉතින් මහාන්තාරාමන චිත්ත වීතිය ඔබට අරක හොඳට තේරුම් ගියා නම් අති මහාන්තාරාමන චිත්ත වීතිය හොඳට තේරුම් ගියා නම් ඉඳලා පෙන්නවා සලකුණු කර පෙන්නවා ફોකස් කරලා පෙන්නවා හැම දෙයක්ම කළානේ. ඒක තේරුණා නම් මෙතන ප්‍රශ්නයක් වෙන්නෙම නැහැ. දැන් අපිට තියෙන මේ අනුසාරයෙන් ඉතුරු ටික කරගෙන යන්න. එතකොට චක්කුද්වාරික මහාන්තාරාමන චිත්ත වීතිය කියලා හඳුන්වනවා. අලුත් මුද්‍රණේ නම් 160 page number 160 160. ඒකේ බලන්න එක් ඔන්න දැන් කියන අපි එදත් මේක අපි තෝරලා දුන්නා. එක් චිත්තක්ෂණයක් ඉක්ම ගිය රූපය චක්ෂුෂට අරමුණු වීමයි. දැන් ඔය අරමුණු වීම කියන එක අර විදිහට තේරුම් ගන්න අරමුණු වීම නෙවෙයි ආපාතගත වීම ස්පර්ශ වීම කියලාම ගන්න. අරමුණු වෙන්නට බෑනේ චක්ෂුසාදයට කොහොමද අරමුණු වෙන්නේ? නාම වලටනේ අරමුණු වෙන්නේ. ඉතින් මේක අර පොදු විදිහට ඔය කියලා තියෙනවා. ඒකට කවුරුවත් දක්වන්න අවශ්‍ය කරන්නේ නැහැ. මේක කියනවා එක් චිත්තක්ෂණයක් ඉක්ම ගිය රූපය චක්ෂුසට අරමුණු වීමෙන් අතිමහාන්තාරාමන චිත්ත වීතිය ලැබුණු සැටි යට දක්වන ලද අපි එදා කරපු එක ගැනයි කියන්නේ. මෙහි වනාහි චිත්තක්ෂණ දෙකක් හෝ තුනක් හෝ ඉක්ම යාමෙන් මහාන්තාරාමන චිත්ත වීතිය ලැබෙන බව දක්වනු ලැබේ. ඒක ගැනත් අපි ගොඩක් කියවනේ. එදත් අපි තෝරලා දුන්නා. ඒ කියන්නේ අතිමහාන්තාරාමන චිත්ත වීතිය විස්තර කරනකොට මහාන්තාරාමන පරිත්තාරාමන අතිපරිත්තාරාමන කියන එක පිළිබඳව පුංචි දල හෝඩුවාවන් කිහිපයක් ඔබට දුන්නා. හඳුන්වා දීමක් කළා. චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගිය 15 චිත්තක්ෂණ ආයුෂ්ක. ඔයතන ඔය මේ printing mistakes තියෙනවා දෙක කියලා තියෙන්නේ. ඒවා ගැන කලබල වෙන්නට එපා. මම කියන එක බලා ගන්න පොත පෙරලාගෙන.
චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගිය පසු චිත්තක්ෂණායුෂ්ක රූපයක් චක්ෂුද්වාරයට ආපాతගත වූයේ සලකනවා. ආපాతගත වෙනවා කියන්නේ ස්පර්ශ වෙනවා, වැටෙනවා, පරාවර්තනය වෙනවා. එවිට තුන්වන හතරවන චිත්තක්ෂණ අවස්ථාවේ භවංග චලන භවංග උපච්ඡේද වෙන්නේ. චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගියනේ. එතකොට දෙකක් ඉක්ම ගියා, තුනක් ඉක්ම ගියා. ඒ අවස්ථා දෙකම මහාන්තර. එකම අතට තියාගන්න. ඒතර අතිමහාන්තාරම්මණයකට ආව චිත්තක්ෂණ එකක් ඉක්ම ගිය. එකක් ඉක්ම ගියාට පස්සේ 2යි 3යි භවංග චලන භවංග උපච්ඡේද බවට පත් වෙනවා. එතකොට දැන් ඉක්ම ගිය එකක් භවංග චලන භවංග උපච්ඡේද කර්ම නිමිති ගති නිමිති ආරම්භ කරගෙන පවතින අක්‍රිය සිත්. එතකොට කියනවා දැන් මේකෙදි කියනවානේ චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගියා නම් එවිට තුන්වන හතරවෙනි චිත්තක්ෂණ අවස්ථාවේදී භවංග චලන. ඒවට කියන අතීත භවංග. ඔය ඉක්ම ගියා කියන ඒවට ගන්න අතීත භවංග. හරිද? අතීත භවංග. දැන් ඒතර අතීත භවංග කියනවා දෙකක්. නැත්නම් තුනක්. ඊට පස්සේ දෙකක් ඉක්ම ගියා නම් භවංග චලන වෙන්නේ තුන්වෙනි චිත්තක්ෂණය. තුනක් ඉක්ම ගියා නම් භවංග චලන වෙන්නේ හතරවෙනි චිත්තක්ෂණය. දැන් මේකේ කියන විදිහට එවිට තුන්වන හතරවන දැන් දෙකක් ඉක්ම ගිය අවස්ථාව නෙමෙයි කියන්නේ අතීත භවංග දෙකයි. ඒකෙන් කියන්නේ මම එදත් කිව්වා රූපය හරි ශබ්දය හරි මොකක් හරි ඉපදිලා ටික වෙලාවක් ගත වෙනවා. ඒ ගත වෙන වෙලාවේ දැන් විතර කියන විනාඩි පැය නෙවෙයි. ඒ රූපේ ඉපදිලා චිත්තක්ෂණ කියන ඒකකයෙන් ගත්තට පස්සේ චිත්තක්ෂණය කියන්නේ මේ චිත්තක්ෂණය කියලා කියන්නේ මේ ලෝකේ වෙලාව මනින්න තියෙන පුංචිම එකක කියලා හිතා ගන්නකො. චිත්තක්ෂණයක් කියලා කියන්නේ මේ ලෝකේ වෙලාව කාලය මනින්න තියෙන පුංචිම එකක කියලා හිතා ගන්න. ඒක තත්පර වලින් විනාඩි වලින් මනින්න පුළුවන් කමක් නෙවෙයි. තත්පරයක් ගත්තට පස්සේ ඕක තත්පරය චිත්තක්ෂණ කීයක් එකේ ඇතුළත් වෙනවද කියලා අපිට කියන්න බැරි තරමට චිත්තක්ෂණය කියන එක ඉතා සියුම්ම පුංචිම කාලයක්. ඒතර මෙතනදී කියන්නේ දැන් මේ කියනවා නමුත් සාපේක්ෂ වශයෙන් අපිට ගන්න නොකියාවක් නෑ. ගන්න පුළුවන්. එතකොට චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගියා කියන්නේ එකක් මහාන්තාරම්. ඒ කියන්නේ රූපේ ඉපදෙලා චිත්තක්ෂණ කියන කාල පරිච්ඡේද දෙකක් ඉක්ම ගියා. රූපේ ඉපදිලා චිත්තක්ෂණ එකක් ඉක්ම ගියාට පස්සේ තමයි අතිමහාන්තාරම්. ඒ කියන්නේ රූපයත් එක්ක රූපය එහි ගැටලා. දැන් කියන්නේ චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගියාට පස්සේ රූපේ ඉපදිලා තවත් කාලයක් ගත වුණාට පස්සේ තමයි රූපේ ඇසට ගැටිලා තියෙන්නේ. චිත්තක්ෂණ තුනක් ඉක්ම ගියා කියලා කියන්නේ රූපේ ඉපදිලා තවත් කාලයක් පහු වෙලා තමයි ඇසට ගැටිලා තියෙන්නේ. එවිට තුන්වන හතරවන චිත්තක්ෂණ අවස්ථාවේ භවංග චලන භවංග උපච්ඡේද. ඒ කියන්නේ චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගිය මහාන්තාරම්මන චිත්ත වේදී. ඔවුනුදු භවංග බැවින් ඔවුනට අරමුණු වන්නේ මේ රූපය නොව పూర్ව කර්ම නිමිති ගති නිමිති කියලා මේවායින් එකක්. දැන් එතකොට పూర్ව කර්ම නිමිති ගති නිමිති කියලා කියනකොට ඔබට ප්‍රශ්නයක් තියෙද? ඒ කියන්නේ පෙර කරපු කර්ම අරමුණු. කර්ම නිමිති. ඒ කියන කුසල කර්මයන් කිරීමට හේතු වෙච්ච නිමිති කරගත්තු උපකරණ සංකේතය. ඒකම දාන ආදියක් කරපු එකක් නම් අපි දාන උපකරණ දාන සකස් කරන ආදී වශයෙන් ඊට අදාළ වෙච්ච කාරණා. දාන චේතනාවට පෙරපසු වශයෙන් අදාළ වෙච්ච කාරණා සංකේත. ගති නිමිති කියලා කියනකොට අපි දන්නවා දැන් මනුලෝ අපි ඉපදුනා නම් අපට ඉතින් ඔය කියන ගති නිමිත්ත ඔය භවංග සිත් වලට වැඩ කරනවා නම් අනිවාර්යෙන් මෞකස මස්සදලි වාගේ දේවල්. හැබැයි දැන් ඔබට එහෙම කියලා මේක දැනෙන්නේ නැහැ. මට දැන් කර්මයක් අරමුණා අතීතේ කරපු කර්මයක් කර්ම නිමිත්තක්. එහෙම දැනෙන්නේ නැහැ. මොකද එහෙනම් දැන් නිින්ද කියලා ඉන්නේ පැය ගන්න. පැය ගණන් නිින්ද කියලා යනකොට මේ කර්ම නිමිති ගති නිමිති තමයි අරමුණ දැනෙනවා. දැනෙන්නේ නැහැ. සියුම් විපාක. ඒක සාන්ත භාවයෙන් නිරුද්ධ වෙලා යනවා. දැන් එතකොට අපි මේ කටයුතු කරනකොට ඇස කරන ආසාදයෙන් අරමුණු ගන්නකොට ඕන තරම් ඒ අතරතුරේදී භවංග සිත් වැඩ කරනවානේ. ඒ චිත්ත වීතියක් දැන් අපි චිත්ත වීතිය කියන එකම පාවිච්චි කරනවා. දැන් ඔබට ඒක යම් තේරුමක් තියෙන නිසා ඔය චිත්ත වීතියක් පාසා චිත්ත වීති දෙකක් අතර වැඩ කරන භවංග කියන සිත් ප්‍රමාණය අපිට කියන්නට බෑ. අර දැන් කියවේ ද්වේභවංගානි බුද්දස්ස සාරිපුත්තස්ස සෝලස අඤ්ඤේ සම්පන්න සත්තානං ගණනාපි අසංඛ්‍ය. බුදුරජාණන් වහන්සේගේ චිත්ත වීති දෙකක් අතර වැඩ කරන්නේ භවංග දෙකයි. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට වැඩ කරන්නේ භවංග 16යි. භවංග චිත්තක්ෂණ. ඉතින් කියලා දැන් ආනන්ද ස්වාමීන් වහන්සේත් මහා බහුසුත්සාවක් තිබිච්ච උතුමනේ.
ආනන්ද ස්වාමීන් වහන්සේටවත් චිත්ත වීති දෙකක් අතර වැඩ කරන භවංග චිත්තක්ෂණ සංඛ්‍යාත්මකව කියන්න බෑ. එහෙනම් අපි අපවාගය ගැන කවර කතාවද? එතකොට ඒ භවංග වලට මේ කර්ම නිමිති, ගති නිමිති කියන මේ තුනෙන් එකක් අරමුණා කියලා අපි දන්නේ නේද? හරියට ඉතින් නිින්ද ගියාට පස්සේ මනස අක්‍රියයි වගේම තමයි අපි නිින්ද කියලා නැති වෙලාවට කටයුතු කරනකොට අර චිත්ත වීති දෙකක් අතර මේ වැඩ කරනවා කියලා කියවට පස්සේ හරි සියුම් අපට අඩුම වශයෙන් ඒ චිත්ත වීති දෙකක් අතර මේ විපාකසිත භවංගසිත වැඩ කරනවා කියන එක අපට හිතා ගන්නවත් අපේ හිත අනුසාරයෙන් අතීතයට සිහිපත් කරලා විනාඩියක් ඇතුළත බලන්නකෝ. දැන් විනාඩියක් ඇතුළත අපි රූපයක් දැක්කා කියලා කියන්නේ ඒ අතරතුරේ රූපය චිත්ත වීති කීපයක් වැඩ කරා කියලා කියන්නේ අපි ඇලීමක් හරි ගැටීමක් හරි නුවණින් හරි වැඩ කළා නම් එතකොට ඒ අතරතුරේ මොනතරම් භවංග වැඩ කරනවද? ਉਹ අපි දන්නේ නැහැ නේද? එතකොට මොකක්ද? නේද? එතකොට මොකද විපාකසිත ඉතාසියු මේ කුසල අකුසල කර්ම තමයි ටිකක්වත් අපට දැනෙන්නේ. ඒ කියන්නේ රාග ආදී වැඩ කරනකොට ද්වේෂ ආදී වැඩ කරනකොට අපිට දැන් අපි කියනනේ තරහාව, තද ඇලීමක් ඇති වුණා, චීන මිද්දයක් ඇති වුණා, ඊර්ෂ්‍යාවක් ඇති වුණා, අනිත් පැත්තේ ශ්‍රද්ධාවක් ඇති වුණා, ගෞරවයක් ඇති වුණා, හිත නිවිලා ගියා කියනවනේ නේද? අන්නේ එතකොට කුසල අකුසල අපිට ටිකක් දැනගන්නට පුළුවන් පහළ වුණා. නමුත් කුසල අකුසල වල විපාක අපට හරිසියෝ දැනෙන්නේ නැහැ එතකොට. අන්න ඒක තමයි මෙතන මේ කර්ම නිමිති ගති නිමිති කියලා එක. මොකද මේ කාරණා මම හැමදාම ඔබට කියන්නේ මම මේක නැවත නැවත ආයෙ මතු කරලා කියන්නේ අපි මේ විභාග පාස් කරන්න කරන වැඩක්වත් සල්ලි ගන්න කරන වැඩක්වත් නෙවෙයිනේ. අපේ හිතවල තියෙන කෙලෙස් පැත්ත හිත පිළිබඳව, කය පිළිබඳව, පංච උපාදානස්කන්ධය පිළිබඳව දැනගන්නට තියෙන කාරණා අපි අධ්‍යයනය කරනවා. අපි ඒ සුතමේ චින්තාමේ ඥාන දෙක ඇති කර ගන්නකොට අපට ඒක භාවනාවට ලොකු පහසුවක්. හැබැයි මේවා කල්පනා කර ඉන්නක භාවනාවක් මේ විපස්සනා භාවනාවක් නෙවෙයි. ඒක ධම්මානුස්සති භාවනාවක් වෙනවා. එතකොට අපි දැන් මේවා ඉගෙන ගත්තා කියලා භාවනාවට කවුරක්වත් බාධා කරගන්න අවශ්‍ය කරන්නේ බාධා වෙන්නේ හරියට ඉගෙන ගත්තොත්. මොකද අපට සුතමේ චින්තාමේ වශයෙන් දැනෙන මේ පංච උපාදානස්කන්ධ පිළිබඳව මෙන්න මේ කියන විග්‍රහයනොත් භාවනා කරනකොට දැනෙන දැනීමුත් එක දෙකක්. මේ දෙක පැහැදිලිව Taman දැනගන්න ඕනේ. ඒක පටලවා නොගතයි. ඉතින් මේවා දැනගන්නකොට මනසේ කෙලෙස් අඩු වෙනකොට දැනගන්න පුළුවන් මනසේ කෙලෙස් වැඩි වෙනකොට තමයි අපට ඔය මොකක්වත් කරගන්න බැරුව යන්නේ. හරි? මතක තියාගන්න. ඒවා ඉගෙන ගත්තාට පස්සේ ලොකු ආත්ම ශක්තියකින් යුතුව භාවනාව වුණ දෙන්නට පුළුවන්. භාවනාව වැඩෙනවද පිරිනවද කියලා Tamanටම දැනගන්නට පුළුවන්. හරියට. බලන්න දැන් මේකේ කියනවා 5 වෙන, 6 වෙන, 7 වෙන, 8 වෙන, 9 වෙන. දැන් බලන්නකෝ දැන් චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගියානේ. ඒකට 1 2 ඉක්ම ගියා. 3 භවංග චලන. 4 භවංග උපච්ඡේද. දැන් 4ක් එකතු ඉක්ම ගියානේ. එතකොට 5 වෙන ඊළඟ 5 වෙනි එකෙන් තමයි එතකොට පටන් ගන්න නේ. 5 වෙනි එක, 6 වෙනි එක, 7 වෙනි එක, 8 වෙනි එක, 9 වෙනි එක චිත්තක්ෂණ අවස්ථාවට යෙදෙන්නේ පංචද්වාර වර්ජනේ චක්කු විඥානේ දැන් රූපයක් නෙගන්නේ සම්පටිච්ඡනේ සම්තීරණේ වොත්තපන. පේලියට උපදින එදා මම එකිනෙකට කියලා දුන්නානේ. ඔවුන්ට අරමුණ මේ රූපේමයි. කියන්නේ වර්තමානයේ උපාන රූපය. එතකොට තිතික්ෂණේ තමයි රූපය යන්නේ තාමනේ. තිතික්ෂණේ තමයි යන්නේ. මොකද තිතික්ෂණේ වෙලාවට එතකොට දැන් අපි ගත්තොත් දැන් භවංග දෙකක් ඉක්ම ගියා කියලා කියන්නේ එතකොට රූපේ ඉපදිලා චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගියා. භවංග චලන ගාවට එනකොට රූපේ ඉපදිලා චිත්තක්ෂණ 3ක් නේද? කුඩා චිත්තක්ෂණ නාම චිත්තක්ෂණ වශයෙන් ගත්තට පස්සේ අපි ඔබට කියලා දුන්නානේ නාමය ආයුෂය රූපය ආයුෂය වෙනස් කියලා. රූපය ආයුෂය රූපේ ගරු පරිණාමිකයි කියලා කිව්වා. නාමය ලහු පරිණාමකයි. ඉක්මනට බෙදෙනවා කියලා. එතකොට දැන් රූපේ ඉපදලා චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගිහිල්ලා 3ක් ඉක්ම ගිහිල්ලා 4ක් ඉක්ම ගිහිල්ලා එතකොට භවංග උපච්ඡේද වෙනවා. ඊළඟ 5 වෙනි චිත්තක්ෂණය තමයි මෙතන කියන්නේ පංචද්වාර වර්ගය. 6 වෙනි චිත්තක්ෂණේ චක්කු විඥානය. 7 වෙනි චිත්තක්ෂණේ සම්පටිච්ඡන. 8 වෙනි චිත්තක්ෂණේ සම්තිරණ. 9 වෙනි චිත්තක්ෂණේ වොත්තපනි. අන්න. එතකොට ඒ ටික කියනවා දැන් ඒ ටික තමයි විස්තර කරලා දුන්නේ. ඊළඟට කියනවා ඒකෙත් කියනවා පංචද්වාර වර්ජනේ ක්‍රියාසිත අපි දැන් කොච්චරවත් කිව්වා චක්කු විඥාන සම්පටිච්ඡන සම්තිරණ ඒ ටික පාකසිත ඒකෙත් කියනවා හේතු රූපේ ඉෂ්ඨනම් කුසල විපාකය.
අතිෂ්ඨනං දැන් සම්තිරණේ වෙනස් වෙනවා සෝමනසාගත වෙනවා. රූපේ අනිෂ්ඨනං අකුසල විපාකය. පොත්තපනේ කියලා කියන්නේ ක්‍රියාසිත. එතකොට දැන් ඔබට රූප ප්‍රියාප්‍රිය වශයෙන් තෝරා බේරා ගන්නා කාර්යය පිළිබඳව අපි ගොඩක් කතා කළානේ. රූපය දැන් අපි අපට දැන් කෙනෙකුට ඒක තෝරන්නේ මධ්‍යම ප්‍රඥ පුද්ගලයාගේ තේරීම අනුව කියලා ඔබට අපි මම හිතන වාර කීපයකදී අපි කියලා. දැන් අපි එක දැන් කෙලස් බහුල කෙනාට අපි ගත්තොත් දැන් අපි සතෙක් කියන්නකො දැන් සතෙක් ඌරෙක් වාගේ සතෙකුට අසුචි දැක්කට පස්සේ හරි ප්‍රියයි. එතකොට නමුත් එයාට ඒක දකින්න ලැබෙන කුසල විපාකයක් නිසා කුසල විපාක චක්කු විඥාන නෙමෙයි දෙන්න පහළ වෙන්නේ. ඊළඟට දැන් අපි කියමුකෝ දැන් රහතන් වහන්සේ මනස ඉහළටම දියුණු කරපු උත්තමයනේ. එතකොට රහතන් වහන්සේට පිළිකුල් දෙයක් පිළිකුල් විදියට දැන් රහතන් වහන්සේ නමකට අර ලාදු රෝගී නිලක් වැටුණ දානේ පාත්‍රයට ඒක ගෙනහිලා ඒක අයින් කරලා ඇඟිල්ල අයින් කරලා දාන වැළඳුවා. එතකොට දැන් මේ මට්ටම ගන්නෙත් නෑ. එහෙනම් ගන්නෙ මධ්‍යම ප්‍රඥාගේ තේරීම අනුව. දැන් උතන තිරසන් සතාම ගන්නට අවශ්‍ය කරන්නේ දැන් සමහර පුද්ගලයෝ ඉන්නේ. සමහර පුද්ගලයෝ ඉන්නවා අර විදිහටම මේ රාගය බහුලයි, ද්වේෂය බහුලයි, මෝහය බහුලයි ස්වභාවය. එතකොට එයා ගන්න විදිහට අරගෙන හරියන්නේත් නෑ. එතකොට අර මෙතන ගන්නට ඕනේ මේ සසරත් ගොඩක් අකුසල් දුරු කරලා තියෙන මධ්‍යස්ථව ගොඩක් හිතන කෙනෙක් සම්බන්ධ කරලා තමයි ගන්න වෙන්නේ. ඒ කියන්නේ කෙලස් ටිකක් අඩු. කෙලස් දුරු කළමත් නෙවෙයි, කෙලස් වලින්ම ආතුර වෙච්ච කෙනෙකුත්, ඔද්දල් වෙච්ච කෙනෙකුත් නෙවෙයි. සාමාන්‍ය මට්ටමේ. මහත්මා ගතිය තියෙන, වැදගත්කම තියෙන, ලද බොළඳ ගම් වලට යන්නේ නැතුව, අනිත් පැත්තෙන් පොඩි දෙයකට කිපෙන්නේ නැතුව, අන්න ඒ වගේ එහෙම ගත්තට පස්සේ මධ්‍යම ප්‍රඥා කියලා ගන්න පුළුවන්. අන්න ඒ වගේ කෙනෙක් ගත්තට පස්සේ එයා සාමාන්‍යයෙන් එතකොට දැන් අර දැන් බුදුරජාණන් වහන්සේ උනත් දැන් ඔය රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ තෝරනකොට මධ්‍යම ප්‍රඥා තෝරන ක්‍රමයේදී උන්වහන්සේ දේශනා කරන්නේ. දැන් අපි රූපයක් ලස්සන කියලා ගත්තොත් එහෙනම් අපි කියමු දැන් පිරිමිහාට ගැහණු කෙනෙක්, ගැහණියට පිරිමි කෙනෙක්. එතකොට බුදුරජාණන් වහන්සේ තෝරන විදිහ බලන්නකො. අවුරුදු 17ක 16ක විතර වගේ ගැහණු දරුවෙක් වඩා මිටි නොවු, වඩා උෂ්ණ වූ, වඩා මහත් නොවු, වඩා කෙට්ටු නොවු, වඩා කළු නොවු, වඩා සුදු නොවු. එතකොට අන්න ඒකයි එතකොට ප්‍රිය රූපය. අන්න ඒ වගේ එකක් එතකොට අන්න ඒ වගේ රූපයක් දකින්න ලැබෙන්නේ එතකොට කුසල විපාක. දැන් ශබ්ද ආදියත් එහෙමයි. දැන් ඇතම් කෙනෙකුට ශබ්ද නිකන් සමහර ලාවට ගෑනු හඬකුත් නෙවෙයි, පිරිමි හඬකුත් නෙවෙයි. දැන් ඔය කලාකාරයන්ගේ දැන් අයගේ තියෙන්නේ ඒවා ගෑනු හඬකුත් නෙවෙයි, පිරිමි හඬකුත් නෙවෙයි. අමුතුම හඬක් ඒවා. දැන් ඒ හඬව ගත්තට පස්සේ ඒකට ප්‍රිය යම් පිරිසක්. හැබැයි එහෙම කියලා එයාට ඒ ශබ්දය ඇහෙන්නේ කුසල විපාක සෝත විඥානයක් නෙමෙයි එතනදී පහළ වෙන්නේ. අන්න ඒකයි. ඒකට දැන් සමහර කෙනෙකුට සමහරට ඊටාම අර ගොරෝසු හඬ සමහරට එයාට ප්‍රිය වෙයි. ඉතින් ඒ නිසා එහෙම ගන්නට බෑ එතකොට. එතකොට ඒ චරිතය අර කෙලෙස් වැඩිකම නිසා තමයි අර විදියට වෙන්නේ. එතකොට එයා ගන්නට ඕනේ අර මිහිරි හඬ කියලා ගන්නකොට සාමාන්‍යයෙන් බුද්ධිමන්ත කෙනෙක් ඒ පිළිබඳව හොඳට අධ්‍යයනයක් කරලා තියන අය ඒ විදිහට ගන්නකොට ගත්තට පස්සේ එතකොට තමයි එතනදී ගන්න අපි ඒක කුසල විපාකයක් මෙයාට සෝත විඥානයේ කුසල විපාකයක් කියලා ගන්න ඒ විදිහට. ඊළඟ ගන්ධයත් ඒ වගේ, රසයත් ඒ වගේ, ස්පර්ශයත් ඒ වගේ තමයි ගන්න. ඒක පුද්ගලයෙක් සම්බන්ධ කරලම නෙමෙයි. අර මේ බාහිරයක් සම්බන්ධ කරලා වුණත් ඒක ගන්නට පුළුවන්. දැන් සමහර වෙලාවට ගත්තොත් මම ඔබට කොච්චරක් කියලාද දැන් කෙනෙකුට දැන් අපි ගන්න කහ පාට, රතු පාට. සමහරලාට ඒගොල්ලෝ කැමති. හැබැයි ඒක නෙවෙයි මම ඔබට කියලා දුන්න දැන් ඔය ඉස්සරහට මම කියලා දුන්න දැන් අපි කෝවිලකට යනකොට බලන්නකො අරමෝසන් නේද? ඊළඟට සමහර විහාරස්ථාන වලට යනකොට බලන්නකො මේ පාටවල කිසිම ගැළපීමක් නැහැ. ඊළඟ මුස්ලිම් පල්ලියකට යනකොට බලන්නකො කිසි ගැළපීමක් නැහැ. හැබැයි ඔබ බලන කතෝලික පල්ලියකට යනකොට කතෝලික පල්ලියකට යනකොට බලන්න කතෝලික පල්ලි හැම එකකම තියෙනවා ක්‍රමයක්. දස්කොලන් වල ඒ පාට ගත්තොත් අලු පාට වාගේ ලා පාටක් ගාලා නේද? තනකොළ වවල අන්න බලන්න මේ දැන් මේ ගොඩනැගිලි වල උනත් ඒ ගොඩනැගිලි වල උනත් තරහ සැලැස්මක්. ඔක ප්‍රසිද්ධ දියුණු රටවල් වලට යනකොට ওই ලක්ෂණය තියෙනවා. දැන් ඕස්ට්‍රේලියාවට වගේ යනකොට හොඳට පේනවා ස්කීම් එකක් ගත්තට පස්සේ ඊවල මාණ්ඩියම
පාට ගත්තත් හැඩේ ගත්තත් මේ මෙෂර්මන්ට් ඔක්කොම 90%කටත් එක විදිහට තියෙනවා. අර ඒව දැක්කට පස්සේ අර මධ්‍යස්ථ කෙනාට ඒකට කැමතියි. බුද්ධිමත්. ඒකනේ බුද්ධිමන්තාය ඒ තැන් වල ඉන්න ඕන කියන්නේ ප්‍රධාන තැනක් ගන්නකොට ඒ තැන මේ මැනේජ්මන්ට් එක හරියට යන්නට බුද්ධිමන්ත කෙනෙක්. විහාරස්ථානයක් වුණත් ඒ වගේ. මේ පාට දැන් සමහර බලනකොට දැන් ටයිල්ස් කරලා තියෙනවා ඒවා ටයිල් එක ගැලපෙන්නේ නැහැ දාලා තියෙන කර්ටන් එක. කර්ටන් එක ගැලපෙන්නේ නැහැ පුටු සෙට් එකේ පාට. පුටු සෙට් එකේ පාට ගැලපෙන්නේ නැහැ බිත්ති වල ගාලා තියෙනවා. ඔය වගේ හරියම එතකොට ඒක අන්න එක තමයි කියන්නේ දැන් අර සාමාන්‍යයෙන් අර බුද්ධිමන්ත කෙනෙක් ඉන්නකොට එහෙම නැහැ. එයා දන්නවා එතකොට ඒකේ මධ්‍යස්ථ තත්ත්වයේ තෝරා ගන්න ආකාරය දන්නවා. ඒ නිසා ඒවට අර කියන ලීඩර්ෂිප් එකක් හැමතැනටම අවශ්‍ය කරනවා. ඕවා මේ ධර්මයත් එක්කලා ඔහම ගත්තාට පස්සේ සම්බන්ධයි. ඔබ තේරුම් ගන්න. දැන් ඔබ ගෙදරක උනත් ඒ වගේනේ. දැන් බලන්න කොහොමදටම තේරුම් අරගෙන දැන් වාහනයක් බලන්න. දැන් වාහනයක් එනකොට වාහනේ සයිඩ් කණ්ණාඩිය වල මෙෂර්මන්ට් එක තියෙනවා නේද? සයිඩ් කණ්ණාඩියේ තියෙන හැඩයම තියෙනවා ලයිට් එකේ. ඊළඟට ඒකේ වාහනේ හැඩයටම තමයි ඒ ටික සකස් කරගන්නේ. ඊට පස්සේ සමහර වාහනේ ටයර් ටිකටත් එහෙම තියෙනවා. වාහනේ ඔය ගොඩක් දේවල් වලට ඒ ක්‍රමයේ තියෙනවා. ඒ කියන්නේ අර එක ක්‍රමයකට සකස් වෙලා. ඒ තැන් වල ඉන්නේ ඒවා නිෂ්පාදනය කරන්න හැකියාව ලැබෙන්නේ මහා ඒ කියන ටෙක්නොලොජි එක ලැබිලා තියෙන පින්වත්නි සසර ලොකු පිනකොත් එක්කනේ. නිකන් නෙමෙයිනේ. නේද? ඒතර ඒත් එක්කලා ඒගොල්ලෝ අර දානවා එතකොට බහුතරයකගේ චිත්තාකර්ෂණය දිනාගන්නේ කොහොමද කියලා දානවා. ඒ නිසා ඔන්නෝම තමයි මධ්‍යම ප්‍රඥා රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශ ආදී මේවා තෝරනකොට මධ්‍යම ප්‍රඥා තෝරන ආකාරයම තමයි අරගෙන මෙයාට මේ රූපය නිසා කුසල විපාක චක්කු විඥානය පහළ වුණේ. මෙයාට මේ ශබ්දේ නිසා කුසල විපාක සෝත විඥානය, මේකෙදී අකුසල විපාක චක්කු විඥානය ආදී වශයෙන් තෝරන්නේ ඔන්න ඔය කියන මධ්‍යම ප්‍රඥාගේ තේරීම අනුව. කෙලෙස් බහුලම කෙනා අනුව ගන්නෙත් නෑ, කෙලෙස් නැසපු කෙනා අනුව ගන්නෙත් ඒක ඔබට වඩා තේරුම් ගැනීමට හැමතැනටම මේක අවශ්‍ය නිසා ඒ කාරණා ටික අපි කියලා. ඒතර අතිෂ්ඨාරම්මණය කියනකොට ඒ විදිහට ඒක තේරුම් ගන්න ඒක විශ්කෘතයක් අවශ්‍ය කරන්නේ නැහැ. ඔන්න කියනවා ජවන් වෙන අවස්ථාව චිත්ත වීතියේ මේ මහාන්තාරම්මන චිත්ත වීතිය. දසවන 11 වන 12 වන 13 වන 33 වන 15 වන 16 වන. හතක් තියෙනවද බලන්න. 10 11 12 13 14 15 16 තියෙනවානේ. 16 වෙනි චිත්තක්ෂණ. එතකොට දැන් මෙතනදී ඔන්න දැන් ඒ චිත්තක්ෂණ ඔක්කොටම මොකක්ද අරමුණ? ඒකට අරමුණ රූපේම තමයි නේද? රූපේ තිතික්ෂණේ මේ තවදුරට යනවා. උත්පාද තිති භංග කියලා නාමයේ වේවා රූපේ වේවා තියෙනවනේ අවස්ථා ත්‍රයක්. එතකොට කියනවා මේ 16 වන චිත්තක්ෂණ අවස්ථාවේදී ඒ රූපේ අරමුණු කරමින් ජවන් 7 උපදී. මේ ජවන් 7 ප්‍රත්‍යලත් පරිදි අකුසල හෝ කාමාවචර කුසල හෝ රාතන් වහන්සේට නම් ක්‍රියා වෙන බව දැනගන්න කියලා කියනවා. ප්‍රත්‍යලත් පරිදි කියලා කියන්නේ අයෝනිසෝ මනසිකාරයෙන් ඒ රූපය පිළිබඳ ඇලිලා ගැටිලා මුලා වෙලා ගත්තනම් අකුසල් 12ක් තියෙනවනේ. ඒ 12න් එකක් 7ම වැඩ කරනවා. අත වශයෙන් එකම තමයි වැඩ කරන්නේ. ජවන් 7ම වෙන්නේ එකම අකුසල. යම් අපි කිව්වොත් සෝමනස්සාග දිපිලා සම්ප්‍රයුක්ත සංස්කාරික හිත අපට වැඩ කළා නම් ජවන් 7ම වැඩ කරන්නේ ඒ අකුසලම තමයි. ඒ අකුසලෙම තමයි. ඒ සිතම තමයි වැඩ කරන්නේ. කාමාවචර කුසල. ඉතින් අපි කියමුකෝ යම් කිසි කෙනෙක් එතන ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව නුවණින් ගත්ත යෝනිසෝ මනසිකාරයෙන් කියලා. එමනම් එතකොට ඒ 7ම වැඩ කරන්නේ කාමාවචර කුසල. ඥාන සම්ප්‍රයුක්තව නම් ඒ විදිහට. ඥාන සම්ප්‍රයුක්ත වෙච්ච උපේක්ඛා සාගතන 7ම ඒ විදිහට. ඥාන විප්‍රයුක්ත වුණා නම් 7ම ඒ කුසල් සිත. දී රහතන් වහන්සේ නමක් නම් එතකොට ඒ වගේ අවස්ථාවලදී ඒ රූපය දැක්කට පස්සේ අර විදිහට ක්‍රියාසිත වේලියක් වැඩ කරනවා. ඒක ඉතින් ඒකත් අර ඥාන සම්ප්‍රයුක්ත වෙන්නට පුළුවන්, ඥාන විප්‍රයුක්ත වෙන්නට පුළුවන්. ලෝතර බුදුරජාණන් වහන්සේට නම් දෙලින්ම ඥාන සම්ප්‍රයුක්ත 4 ක්‍රියා 4න් එකක් තමයි වැඩ කරන්නේ. තව ඇත්තේ රූපයේ පිළිබඳ එක් චිත්තක්ෂණ මාත්‍රය. දැන් 17ක් ආවනේ, තව එකයි තියෙන්නේ. ඒ අරමුණටගෙන උපදිතොත් එක් තදාලම්බනයක් උපදින්නට පුළුවන්. ඒ දෙකම උපදින්නට අරමුණ
ප්‍රමාණවත් නැත්තම් ඒ රූපාරම්මණය වේවා ශබ්දාරම්මණය වේවා ආයුෂේ නැත්තම් එකක්වත් ඉපදෙන්නේ නැතුව නොයිපදීම තමයිලු ඒ තදාලම්බන නියමය. තදාලම්බන යුගලයක් පස්සේ එක ධර්මතාවක්. ඒක අපට ඇයි එහෙම වෙන්නේ කියලා අපට තර්ක කරන්නට බෑ. ඒක අවබෝධයට හසු වෙන දෙයක්. ඒ නිසා තදාලම්බන වැඩ කරන්නේ. එතකොට ඒ වෙනුවට භවංගයක් වැඩ කරන්න භවංග එකක් වැඩ කරන්න පුළුවන්, දෙකක් වැඩ කරන්න පුළුවන්, කෝටි ගාණක් වැඩ කරන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. එබැවින් මේ තදාලම්බන එක පොදු නොයිකිද සිත භවංගයට බස්නේ. සිත භවංගයට බස්නවා කියලා කියන්නේ ධර්මතාවම චිත්ත නියාමයෙන් සිද්ධ වෙන දෙයක්. භවංගයට අරමුණු වන්නේ මේ රූප ශේෂය නව යට කියන ලද අර භවංග අතීත භවංග චලන භවංග උපච්ඡේදාදී කිව්වේ අන්නේ. එතකොට දැන් රූපය එතකොට පවතින රූපේවා ශබ්දේවා පවතින අර කියන අතීත භවංග දෙකක් ගත්තානේ. පළවෙනි අතීත භවංගේ ඉඳලා අවසානයේ ආපු භවංගේ තියෙනවානේ. යවන වලට පස්සේ ඔය මුල් ඒ භවංගේ ඉඳලා 17 වෙනි භවංගේ දක්වා 17 වෙනි චිත්තක්ෂණේ භවංගයක් නෙවුනේ. නැද ඒවා එක එක වුණානේ. එතකොට ඔය දක්වාම මොකක්ද අරමුණ? අර රූපේ. එතකොට චිත්තක්ෂණ 17ක් වැඩ කළා එකම රූපය තමයි ඉපදිලා. හැබැයි ඒකම අරමුණු කළා කියන්නට බෑ. මොකද අතීත භවංග දෙකට භවංග චලන භවංග උපච්ඡේදයට ඊළඟට 17 වෙනි චිත්තක්ෂණයේ වශයෙන් වැඩ කරපු භවංගයට ඊවට අරමුණේ වර්තමාන රූපේ නෙමෙයි. ඒ වර්තමාන රූපේ ඒ වෙලාවෙත් ඉපදිලා තිබුණා. වර්තමාන රූපේ අරමුණු කරේ පංචද්වාර වර්ජනේ ඉඳලා 7 වෙනි ජවනයේ දක්වා චිත්තක්ෂණ ටික පමණයි. චිත්තක්ෂණ වශයෙන් ගත්තට පස්සේ 12ක් නේද? 12. මොකද මුලින් 4ක් ගියා අගින් එකක් අයින් වුණා. එතකොට 5ක් අඩු වුණාට පස්සේ 12. ඒ 12ට ඒ චිත්තක්ෂණ 12ට අරමුණේ වර්තමාන රූපය පංචද්වාර වර්ජනේ ඉඳලා 7 වෙනි ජවනයේ දක්වා. දැන් තේරුම් ගන්න ඕනේ. එදා රූපය වට දැන් එදා මම ඇඳපු රූපය කියලා දුන්නේ එක තමයි අදත් මේවට. එහෙම නැත්නම් මේ එකක් පාසා අඳින්නට බෑ. ඒකෙන් මතක තියාගන්න. මේකේ වෙනස තියෙන්නේ ඒකේ අතීත භවංග කියන එක එකක් වැඩ කළා. මේකේදී අතීත භවංග කියන එක දෙකක් වැඩ කළා. මුලින් පටන් ගන්න. ඒකේ ආගදි තදාලම්බන දෙකක් වැඩ කරා. මේකේ තදාලම්බන දෙකක් උපදින්නට අවස්ථාව නැහැ. මොකද යවනේ අවසන් වුණේ 16 වෙනි චිත්තක්ෂණය. එතකොට තදාලම්බන වල ධර්මතාවක් කියලා කියන දෙකක් උපදිනවා නම් උපදිනවා නැත්නම් උපදින්නේ නැහැ කියලා. ඒකට ඒ වෙනුවට තමයි අර 17 වෙනි චිත්තක්ෂණේ භවංගයක් වැඩ. එතකොට ඒ චිත්ත වීතියයි මේ චිත්ත වීතිය අතර තියෙන වෙනස එච්චරයි. අතිමහාන්තාරම්භ චිත්ත වීතියයි මහාන්තාරම්භ චිත්ත වීතිය අතර තියෙන වෙනස එච්චරයි. තව ඇත්තේ රූප ඒක කීවා අපට. තදාලම්බන නොයිපිද යවන වලින් අවසන් වන බැවින් මේ චක්කුද්්වාරික මහාන්තාරම්භ චිත්ත වීතිය කියලා කියනවා. එතකොට ක්‍රියාකාරීත්වය අනුව තමයි මේ නම ලැබුණේ. එතකොට ඔතන චක්කුද්්වාරික මහාන්තාරම්භ චිත්ත වීතිය වගේම සෝතද්්වාරික මහාන්තාරම්භ චිත්ත වීතිය, ගාහනද්්වාරික මහාන්තාරම්භ චිත්ත වීතිය, ජීවාද්්වාරික මහාන්තාරම්භ චිත්ත වීතිය, කායද්්වාරික මහාන්තාරම්භ චිත්ත වීතිය කියලා තව එනවා. මේ රූපය අරමුණු කරපු නිසා මේතෝනේ ශබ්දේ ගන්ධේ රසේ ස්පර්ශය අරමුණු කරගෙන අතර අතිමහාන්තාරම්භ චිත්ත වීතිය වගේ මහාන්තාරම්භ චිත්ත වීති වෙනවා. යෙදෙනවා. එහෙයින්ම මෙයට ජවන වාරය කියලා. ජවන මේකේ ద్వාරය කියලාත් මේක වැරදි. ජවන වාරය කියලා හදාගන්න. ජවන වාරය. පළවෙනි එකට කියවේ තදාලම්බන වාරය. තදාරම්මන වාරය. අතිමහාන්තාරම්භ චිත්ත වීතිති කියවේ තදාලම්බන වාරය. කියන්නේ තදාලම්බන චිත්ත වීතිය අවසන් වුණු නිසා දැන් මේකේ අවසන් වුණේ ජවනි. නෑ. ඔව් එහෙම තමයි. මේකට ජවන වාරය. ජවන ద్వාරය නෙවෙයි. ඊළඟට බලන්න අවසානයේදී තලුමරා ගිනීම හැර සෙසු සියල්ල අඹුම්මාවේ කියපු ආකාරයෙන් දැනගන්න කියනවා මිනිහක. ඉදිරියට තියෙන ගහක් යට බුදියාගෙන හිටපු කතාවක් කියවේ අපට අන්න ඒකයි. එතකොට මේකේ කියනවා මේ මහාන්තාරම්භ චිත්ත වීතිය ඇඳලා පෙන්නනවා. ඔන්න බලන්න අපි කියපු ටික තමයි මේකේ ඇඳලා තියෙන්නේ. හැබැයි මේකේ බලන්න අර විදිහට මේ සංඛ්‍යාවයි යටින් එන උඩින් එන අකුරයි අතර වෙනසක් තියෙනවා. ඒවා හදාගන්න පේලියට මේකේ පේලිය ඉක්මවලා තියෙන දැන් බලන්න
භවංග කියලා දෙකක් තියෙනවනේ. ඒ අතීත භවංග. ඒ දෙක හරි. භවංග චලන 3. ඒක හරි. භවංග උපච්ඡේද ඔන්න පැනලා හරි. ඡේ යන්න තියෙනවා දකුණට ගිහිල්ලා 4 තියෙනවා වම් පැත්තේ. ඊළඟට බලන්න පංචද්වාර වර්ජනය කියනකොට ඒක තියෙනවා දකුණට ගිහිල්ලා 5 තියෙනවා යට. චක්කු විඥානයක නම් හරි. සම්පටිච්ඡනේ 7 හරි. සම්තීරණේ 8 හරි. වොත්තපනේ 9 හරි. එතකොට පළවෙනි ජවනයේ 10. ඔන්න දෙවෙනි ජවනයේ බලන්න 11ක් එක්කලා 11 දකුණට ගිහිල්ලා දෙවෙනි ජවනයේ කියන ජයන වමට. ඊළඟට ඒ වගේම 12 ගිහිල්ලා දකුණට තේලියට නෑ තුන්වෙනි ජවනයේ කියන එක තියෙනවා වමට. ඊළඟට 13 තියෙන අංකයේ ජවනයේ තියෙන 12ක්. නිසා හදා ගන්න. ඊළඟට 14 වෙනි එක තියෙනවා ජවනයේ තියෙන ටොනයකට ජවනයේ තියෙන 13ක්. ඊළඟ 15 වෙනි චිත්තක්ෂණයේ ජවනයේ කියන එක තියෙන ටොන එකකින් 14ක්. ඊළඟට 16 වෙනි එක කොහෙද තියෙන්නේ? 15ටත් මෙහාට. 17 වෙනි එක තදාරම්මනේ බලන්න තයන්න කොහෙද තියෙන්නේ? 17 තියෙන්නේ කොහෙද? 17 තියෙන්නේ භවංග එක. ඒ නිසා ඒවා හදා ගන්නට ඕනේ. ඉතින් මේවා මේ මුද්‍රණ දෝෂ මේවා ඉතින් මුද්‍රණය කරන තැන්වල ඉන්න වගකියොත් එක්ක බලා ගන්නට ඕනේ. එක්කෝ මේවට මොකක් හරි තියෙන්නට ඕනේ. මේ විකාර කරන්න ගියාට පස්සේ ධර්මයේ ඉගෙන ගන්න ආධුනිකයෙක් ලොකු වෙහෙසක්. අමතර බොරු වෙහෙසක්. ඉතින් මම ඒකයි ඔබට ඔය කියලා දෙන්නේ. ධර්ම ගෞරවයක් නැතුව අකුරන්න ගියාට පස්සේ ඔක තමයි වෙලා. ධර්ම ගෞරවයක් නෑ ධර්මඥානය. ඊළඟට බලන්න ඒක නිවැරදි මේ විදිහට හදාගන්න. චිත්ත වීති ඔබ අදිනකොට ඒ විදිහට හදාගන්න. ඒ කියන්නේ පළවෙනි භවංගයේ 1, දෙවෙනි භවංගයේ 2, භවංග චලන 3, භවංග උපච්ඡේද හරියට හදාගන්න 4, පංචද්වාර වර්ජනේ හරියට හදාගන්න 5, චක්කු විඥානය 6, සම්පටිච්ඡනේ 7, සම්තීරණේ 8, වොත්තපනේ 9, ජවන් ටික එන්නට ඕනේ. ජවන් 1 2 3 4 5 7 එනකොට ජවන් ටිකට අංක එන්නට ඕනේ 10 11 12 13 14 15 16 7යි ඒ 7 එන්නට ජවන්. නමුත් මේකේ දැන් බලන්නකො 16 තියෙන්නේ තදාරම්මනේ. 16 වෙනි අංකයේ තියෙන තදාරම්මනේ. ඒ නිසා ඒව හරියට ලියලා ඉවරට හදාගන්න ලියලා ඇඳලා හදාගන්න. අවසානයේ තදාලම්බන එකක් උපදින්න රූපයේ ආවිෂ ඇතිව එය නොයිපිද භවංග වූ හැටි මේකෙන් දැනගන්න කියලා. යටින් කුඩා ඉරි කැබලි භවංගයන්ගේ අරමුණ දක්වනු සඳහායි. කුඩා ඉරි කැලි බලන්න භවංග උපච්ඡේදය දක්වා ඒ පැත්තෙන් දික් වෙලා තියෙනවානේ. අනිත් පැත්තෙන් බලන්න දකුණු පැත්තෙන් 17 වෙනි භවංගය දක්වා ඇදිලා තියෙනවානේ. ඒකෙන් කියන්නේ භවංග වැඩ කරන්නේ මේ ඒ කියන චිත්තක්ෂණ 5ක් තියෙනවානේ. ඒ චිත්තක්ෂණ 5ට මුලින් 4යි අගින් භවංග 1යි. ඒවට අරමුණ වෙන්නේ කර්මාදී අරමුණු මිසක මේ කියන වර්තමාන රූපය හෝ ශබ්දය හෝ ගන්ධය හෝ රසය හෝ ස්පර්ශය හෝ නොවේ. ඊළඟට දැන් අපි මහාගතාරම්මන චිත්ත වීතිය තව එකක් තියෙනවා. මොකද කිව්වේ? චිත්තක්ෂණ 2ක් ඉක්ම ගියා වුද? චිත්තක්ෂණ 3ක් ඉක්ම ගියා වුද? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ චක්කුසෝත ආදියට වැටුණාට පස්සේ උපදින ඒ වාර දෙකම අවස්ථා දෙකම මහාන්තාරම්මන කියලා. ඉතින් මේක මේ අතිමහාන්තාරම්මන කීවක් කියලා මහාන්තාරම්මන කීවක් කියලා පරිත්තාරම්මන කීවක් කියලා අතිපරිත්තාරම්මන කීවක් කියලා විභූතාරම්මන අභිභූතාරම්මන කියලා අපට ඒකේ වැදගත්කමක් නැහැ. අර යම් ආකාරයක මතකයක් තියා ගැනීමටනේ ඔය කියන්නේ. ඔක ප්‍රඥාක්තියක් නෙවෙයි නම් ටික. ඒ නිසා ඒ ගැන කවුරුත් මොකක්වත් මේක ගැඹුරුයි කියලා හිතන්නට එපා. මේ සිත් වැඩ කරන රටාව හඳුනා ගැනීමට සටහනක් තියලා තියෙනවා. මෙන්න මේ විදිහයි. එහෙම නැත්නම් කාටවත් චිත්ත වීති වැඩ කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වැටෙනකොට මේක මහාන්තාරම්මන කියලා උතුම් නමින් කාටවත් වැටහෙනවනේ. නමින් වැටහුන්නේ නැහැ කියලා සත්‍ය අවබෝධ කර ගැනීම විදර්ශනාවක් වැඩෙන්නේ නැතුවයි මේවා අපට අවශ්‍ය කරන්නේ. අර විදිහට අර චිත්ත සම්පතියක් පරම්පරාවක් අනුසාරයෙන් නෙමෙයි අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම චිත්තක්ෂණයක් පාසා අනිත්‍ය දුක්ඛ අනාත්ම අහුවෙන්නේ නැහැ නේ සාමාන්‍ය කෙනෙකුට. චිත්ත පරම්පරාවක් අනුසාරයෙන් තමයි කුසල් වේවා අකුසල් වේවා චිත්ත පරම්පරාවක් අනුසාරයෙන් තමයි යාට අනිත්‍ය වැටෙන්නේ. ඒ නිසා නමුත් අර ඒකට මේවා ඉගෙන ගත්තට පස්සේ Tamanට එනවා පිරිච්ච ගතිය. ඒකට නෙමෙයි කරන්නේ. ඊළඟට දෙවෙනි මහාන්තාරම්මන චිත්ත වීතිය
චිත්තක්ෂණ 3ක් ඉක්ම ගියේ. චිත්තක්ෂණ 14ක් ආයුෂය තියෙනවා. චිත්තක්ෂණ වශයෙන් ගත්තාම 17ක කාලයමයි ආයුෂය තියෙන්නේ. ඒ වගේ රූපයක් චක්ෂුද්්වාරයට ආපතගත වුණා වැටුණා කියලා හිතා ගන්න. එවිට සතරවන පස්වන චිත්තක්ෂණ අවස්ථාවේදී භවංග චලන භවංග උපච්ඡේද පැහැදිලිනේ. එයි චිත්තක්ෂණ 3ක් ඉක්ම ගියාත්ල භවංග 3ක්. එතකොට හතරවෙනි එක තමයි භවංග චලන. පස්වෙනි එක තමයි භවංග උපච්ඡේද. 6 වෙන 7 වෙන 8 වෙන 9 වෙන 10 වෙන හතක් බලන්නකො. 6 7 8 9 10 ඒ ටිකට එන්නේ මොනවද? අර විදියට පංචද්වාර වර්ජනේ, චක්කු විඥානේ, සම්පටිච්ඡනේ, සම්තීරණේ, වත්තක. ඒ ටික නොපදින්නේ. එතකොට 11 12 අන්න එතකොට 11 12 13 14 15 16 17 හරියටම චිත්තක්ෂණ 17 පිරෙනකොට තමයි ජවණය අවං වෙන්නේ. ජවණය අවසන් වෙනවා. එතකොට ආයේ භවංග උපදින්න මේ රූපය තියෙන කාලෙදී ඉඩක් ඇත්තේ නැහැ. රූපය ආරමුණු නොකරලාට රූපේ තාම පවතින අවස්ථාවේ භවංග උපදීමට අවස්ථාවක් නැහැ. එතකොට සම්පූර්ණයෙන්ම අවසන් වෙලා ඊට පස්සේ භවංග වැඩ කරනවා. මේ භවංගයට අරමුණු කර්මාදී අරමුණු තමයි. රූපේ ජීවත්ව තිබුණත් රූපේ තව භංග වෙලා නොතිබුණත් මේ රූපේ භවංග සිත් වලට අරමුණු වෙන්නේ කියලා අපි නැවත නැවතත් කියනවා. චිත්තක්ෂණ 14 ඉක්මනු එයින් රූපේ නිරුද්ධ වේ. තදාලම්බ නොපදින්නට ඒකාන්තයෙන්ම අවකාශ නැහැ. ඒ නිසා සිත භවංගයට වැටෙනවා. ජවණයෙන් අවසන් වූ බැවින් මේ චක්කුද්්වාරික මහන්තාරම්මන චිත්ත වීතියට ජවන වාරය කියලා කියනවා. එහෙම නැත්නම් මහා චක්කුද්්වාරික මහන්තාරම්මන චිත්ත වීතිය කියලා කියනවා. එහෙම නැත්නම් ඒකට අන්වර්ථ නාමයක් කියන්නට පුළුවන් ගැළපෙන විදියට ජවණයෙන් අවසන් වෙච්ච නිසා ජවන වාරය කියලා කියන්න බෑ. මේකේ තියෙන ජවන ద్వාරය. ඉතින් වැරදිව. ජවන වාරය කියලා දැනගන්න කියනවා. ඉතින් මේ චිත්ත වීතියේ වින්‍යාසයකොත් ආකෘතියකොත් මෙතන ඇඳලා තියෙනවා. බලන්න ඒකේ බලන්න භවංග 3ක් ඉක්ම ගියානේ. භවංග 2ක් හෝ 3ක් හෝ ඉක්ම ගියවනේ මහන්තාරමන චිත්ත වීතිය කියලා කිව්වේ. එතකොට මේකේ 3ක් ඉක්ම ගියා. භවංග 3ක් ඉක්ම ගියා. තවත් චිත්තක්ෂණ 2ක් එනවා. ඒ වගේම අක්‍රියච්ච භවංග සිත් වලට ටිකක් ක්‍රියාකාරීත්වයෙන් වැඩි. හැබැයි පංචද්වාර වර්ජන ආදී තරම් ක්‍රියාකාරී නැහැ. එතකොට ඒක භවංග චරණ භවංග උපච්ඡේද. භවංග සිත සැලෙනවා, භවංග පරම්පරාව සිදෙනවා. ඒ චිත්තක්ෂණ දෙකේ තේරුම ඒකනේ. සැලෙනවා සිදෙනවා. ඊළඟට අර විදිහට 6 7 ආදී වශයෙන් එතනත් ඔන්න බලා ගන්න හරියට පේළියට තියද කියලා පළවෙනි භවංගේ 1, දෙවෙනි භවංගේ 2, තුන්වෙනි භවංගේ හරි. භවංග චලනයේ කාර්ය වෙන භවංග උපච්ඡේද වෙනකොට 5 ඇවිල්ලා වමට ඡේ ගිහිල්ලා අගට. ඊළඟ පංචද්වාර වර්ජන හරි. විඥානේ තාපේපත් එක තියෙනවා හරි. සම්තීරණේ සංකීර්ණ අකුර ගිහිල්ලා තියෙනවා වමට, දකුණට ගිහිල්ලා තියෙනවා 8. සම්තීරණේ වෙනකොට ඒක ගොඩාක් තියන්න ඇවිල්ලා තියෙනවා වමට, 9 ගිහිල්ලා තියෙනවා දකුණට. ඊළඟට වත්තප කියනකොට එක යන්ත්‍ර තියෙනවා. පළවෙනි ජවණේ හොඳයි. 11 වෙනි චිත්තක්ෂණය. හැබැයි දෙවෙනි ජවණයට එනකොට 12 ගිහිල්ලා දකුණට මේ ජවණේ ගිහිල්ලා ජවණේ කියන ජන ගිහිල්ලා වමට. ඊළඟට 13 වෙනකොට ජයන්න කොළඹ 13 නුවර. ඊළඟට මේ ජයන්න එනකොට ඊළඟගේ 14 වෙනකොට 14 පෙදුරු තුඩුවේ අනික අනිත් තුඩුවේ. ඊළඟට 15 වෙනි ජවණය එනකොට ඒක ඊටහපා. ඊළඟට 16 වෙනි ජවණය එනකොට 17 වෙනි ජවණයටත් වඩා මෙහාට ගිහිල්ලා නේ. ඒ නිසා ඔය හදලා ලියා ගන්න. හදලා ඇඳ ගන්න. ඒ ඔයගලන්ට ඔයගොල්ලෝ අතරින්ම තේරෙන්නේ නැති කමක් කෙනෙක් තියෙනවා නම් ඔය තේරෙන කෙනෙක් ලව නැවත වතාවක් අහගන්න. මේවා මේ ලොකු ගැඹුරු තැන් නෙවෙයි. චිත්තක්ෂණ 3ක ආයු ඇති ආයු කාලයේ ඉක්ම ගිය රූපය. චිත්තක්ෂණ 3ක ආයු කාලයේ ඉක්ම ගිය. චිත්තක්ෂණ 3ක ආයු කාලයේ ඉක්ම ගිය රූපේ චක්ෂුද්්වාරේ හැපුණු බැවින් ජවන් වලින් එහාට ඔබ කියන්නේ එකයි. ඔබ මොබ කියන්නේ ජවන් වලින් එහාට තදාලම්බන උපදින්නට අවකාශ නැති වූයෙන් සිත භවාංගයට බැස්ස සැටි මේකෙන් දැනගන්න කියලා කියනවා.
එතකොට දැන් මේකේ ඔය කියන ද්විවිධ මනෝද්වාර මහාන්තාරාමන පිළිබඳව ගත්තට පස්සේ ද්විවිධ කියලා කිව්වේ චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගියත් ඒ වීතියත් මහාන්තාරාම. චිත්තක්ෂණ තුනක් ඉක්ම ගියත් ඒකත් මහාන්තාරාම. එතකොට කියනවා සෝතාද්වාරික, ගාහනද්වාරික, ජීවහාද්වාරික, කායද්වාරික විදිහටත් ඔය විදිහටම චිත්ත වීති එනවා. ඒවා 8ක් වෙනවා නේද? චක්කුද්වාරයේ සම්බන්ධයෙන් 2යිනේ. චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගිය 3ක් ඉක්ම. සෝතද්වාරයේ සම්බන්ධයෙන් ශබ්දාරම්මණය කරනාට පස්සේ ඔය විදිහටම යෙදෙනවා. ගාහනද්වාරයේ සම්බන්ධයෙන් ගන්ධාරම්මණය කරනාට පස්සේ ඔය විදිහටම යෙදෙනවා. ජීවහාද්වාරයේ සම්බන්ධයෙන් සසාරම්මණය කරනාට පස්සේ ඒක වෙනවා. කායද්වාරයේ සම්බන්ධයෙන් පොට්ටබ්බාරම්මණය කරනාට පස්සේ ඔක වෙනවා. එතකොට චිත්තක්ෂණ දෙකක් හෝ තුනක් හෝ ඉක්ම ගිය කියන මේ න්‍යාය මේ පදනම මේ කියන ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන හතරටමත් අර රූපාරම්මණයට වගේම අදාළ වෙනවා. චක්කුද්වාරයට වගේම සෝතද්වාරයේ, ගාහනද්වාරයේ, ජීවහාද්වාරයේ, කායද්වාරයේ ක්‍රමයටත් ඒක වෙනවා. මේක ලියා ගන්නකොට චක්කුද්වාරික මහාන්තාරාමන චිත්ත වීති 1 කියපු එකට සෝතද්වාරික මහාන්තාරාමන චිත්ත වීති 1. චක්කුද්වාරික මහාන්තාරාමන චිත්ත වීතිය 2 කියන එකට සෝතද්වාරික මහාන්තාරාමන චිත්ත වීතිය 2. ඒ විදිහට ගාහනද්වාරික මහාන්තාරාමන චිත්ත වීතිය 1, ගාහනද්වාරික මහාන්තාරාමන චිත්ත වීතිය 2. ජීවහාද්වාරික මහාන්තාරාමන චිත්ත වීතිය 1, ජීවහාද්වාරික මහාන්තාරාමන චිත්ත වීතිය 2. කායද්වාරික මහාන්තාරාමන චිත්ත වීතිය 1, කායද්වාරික මහාන්තාරාමන චිත්ත වීතිය 2. ඔය විදිහට ගත්තට පස්සේ 10ක් එනවා. චක්කුද්වාරයට 2යි, සෝතද්වාරයට 2යි යනාදී වශයෙන් 10ක් එනවා. ඉතින් මේ තියෙන්නේ එකයි. ඔන්න ඒ විස්තරය අපි කිව්වා ඔබට. මහාන්තාරාමණය වන්නේ ප්‍රසාදයේ හැපෙන විට කෙතෙක් ආයු ඉක්මුණු කෙතෙක් ආයු ශේෂව ඇති රූපද කියලා කියනවා. කියන්නේ චිත්තක්ෂණ දෙකක් හෝ තුනක් හෝ ඉක්ම ගිහිල්ලා චිත්තක්ෂණ 14 ඉඳලා ආයුෂ තියෙන 14ක් හෝ 15ක් හෝ ආයුෂ තියෙන රූප 15ක් හෝ 14ක් හෝ ආයුෂ කාලයේ තියෙන රූප. මහාන්තාරාමන චිත්ත වීති කී ආකාරද? කී ආකාරද? දස ආකාරයක් වෙනවානේ. චක්කුද්වාරයේ සම්බන්ධයෙන් නම් මහාන්තාරාමන කෙටියෙන් ගත්තොත් චක්කුද්වාරයේ සම්බන්ධයෙන් නම් 2යි, සෝතද්වාරයේ සම්බන්ධයෙන් 2යි, ගාහනද්වාරයේ සම්බන්ධයෙන් 2යි, ජීවහාද්වාරයේ සම්බන්ධයෙන් 2යි, කායද්වාරයේ සම්බන්ධයෙන් 2යි. රූපේ පිළිබඳ වින්‍යාසයක් ඇඳලා පැහැදිලි කරන්න කියලා දැන් Tamanට කියනවා. දැන් රූපේ කියන රූපයක් ඇඳිල්ලක් නෑ නේද? මෙහා පැත්තේ තියෙන එක විදිහට ඉරක් ගහලා නේද? ක්‍රියාකාරී සිත් ටිකට විතරක් ඉඩ තියලා අනිත් දෙතැනින්ම මුලින් පටන් ගන්න භවංග අතීත භවංග 2 භවංග චලන භවංග උපච්ඡේද දෙක කියන ඒ ටිකට වෙන මිරක් ගහනවා. ඒක ඒවට අරමුණු වෙන්නේ වර්තමාන රූපේ නොවන නිසා. ඊළඟ අනිත් පැත්තෙන් ගන්නකොට දැන් මේක මහාන්තාරාමන පළවෙනි වීතියේ නම් අගෙන් එන භවංගයක් ඒකටත් අරමුණ වර්තමාන රූපේ නෙවෙයි. ඒ නිසා එතෙන්ද පිළිකැලක් ගහලා මැද පංචද්වාර වර්ජනයේ ඉඳලා 16 වෙනි ජවන අවස්ථාව දක්වා හිස්ස තියලා ඒ ටික තමයි මේ රූපය අරමුණු කරගෙන පහළ වෙච්ච චිත්තක්ෂණ කියලා දැනගන්නට ඇඳ ගන්න කියලා කියනවා. මහාන්තාරාමනේ තදාලම්බන නූපදිනේ කියන මහාන්තාරාමනේ උපදිනවා නම් තදාලම්බන ඉපදීමට එක චිත්තක්ෂණයක් වෙන 17 වෙනි චිත්තක්ෂණය. නමුත් මේ තදාලම්බන වලට තියෙන නියමයක් තමයි ධර්මතාවක් තමයි දෙකක් චිත්තක්ෂණ දෙකක් උපදිනවා නැසක එකක් උපදින්නේ නැහැ කියන ධර්මතාවක් තියෙනවා. ඒක ඉතින් මගෙන් අහන්න එපා ඒ කියලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිච්ච වෙලාවක පුළුවන් නම් අහලා බලන්න. මහාන්තාරාමන වීතියේ කර්ම විපාක ක්‍රියා වෙන් කරන්න කියලා කියනවා. කර්ම නම් මොනවද? ජවන හතනේ. විපාකන මුලින් අතීත භවංග දෙකක් විපාක. භවංග චලනත් විපාක. ඊළඟට චක්කු විඥානේ විපාක. සම්පටිච්ඡන විපාක. සම්තීරණ විපාක. අගින් ආපෝ 17 වෙනි භවංගය
විපාක. පංචද්වාර වර්ජනේ ක්‍රියා. වත්තපනේ ක්‍රියා. අන්න එහෙම වෙන් කරන්න කියලා කියනවා. මේට නාමාන්තරයක් කියන්න කියන මොකද්ද? ජවන වාරය. ජවන වාරය කියන එක. ඉතින් ඔය ටික තමයි එක පාඩමක් නම් අද සම්පූර්ණ කරන්න තියෙන්නේ. තව ටිකක් ඕනනම් මම ඉදිරියට කියන්නම්. අපි ආරම්භයක් ගමුකෝ. චක්කුද්වාරික පරිත්තාරමන චිත්ත වීති. දැන් අපට අතිමහාන්තාරාමණයකේ කීවේ රූපේ ඉපදිලා එක චිත්තක්ෂණයක් ඉක්ම ගිය. මහාන්තාරාමණයකේදී කීවේ චිත්තක්ෂණ දෙකක් ඉක්ම ගියා වූද තුනක් ඉක්ම ගියා වූද රූප ඇසේ ගැටීමෙන් පහළ වෙන වීති. ඒවා මහාන්තාරාමණය. දැන් ඊළඟ අවස්ථාව බලන්න චක්කුද්වාරික පරිත්තාරමන චිත්ත වීති. ඒකෙදි කියනවා චිත්තක්ෂණ දෙකක් හෝ තුනක් ඉක්ම ගිය රූපය චක්ෂුෂට ආපాతගත වීමෙන් මහාන්තාරම්ම චිත්ත වීති ලැබුණු සැටි දක්වන ලද. චිත්තක්ෂණ 4 පටන් 9 දක්වන 4 පටන් බලන්න කීයද? 4 5 6 7 8 9. මහාන්තාරම්මණයකේදී චිත්තක්ෂණ එකක් දෙකක් ඉක්ම ගිය තුනක් ඉක්ම ගියනේ ගත්තේ. දැන් මේකේ මොකද? මේකේ චිත්තක්ෂණ 4ක් ඉක්ම ගියා 5ක් ඉක්ම ගියා 6ක් ඉක්ම ගියා 7ක් ඉක්ම ගියා 8ක් ඉක්ම ගියා 9ක් ඉක්ම ගියා. ඒ ඔක්කොම මොකද කියන්නේ? පරිත්තාරමන චිත්ත වීතිය කියලා හඳුන්වනවා. පරිත්තාරමන චිත්ත වීතිය කියලා හඳුන්වනවා. එතකොට මොකක්ද ඒකේ සාමාන්‍ය අදහස? රූපේ ඉපදිලා බොහෝ වේලාවක් ගියාට පස්සේ චිත්තක්ෂණ වශයෙන් පැය ගණන් විනාඩි ගණන් නෙමෙයි. රූපේ ඉපදිලා බොහෝ වේලාවක් චිත්තක්ෂණ වලින් ගත්තට පස්සේ ඒ කුඩා මේකකේ කාලය මනින. ඒ චිත්තක්ෂණ වලින් ගත්තට පස්සේ වැඩි වේලාවක් ගියාට පස්සේ තමයි රූපය ඇසට ගැටිලා තියෙන්නේ. ඉතින් මේකයි දැන් මෙවුවා අපි දැන් ප්‍රායෝගික තලයට ගත්තට පස්සේ ඔබට මේක ලේසි නෑ. ඉතින් මේක නේද දැන් අපි කිව්වොත් එම රූපයක් ආපాతගත වුණා. නමුත් සිත් පහළ වුණේ නෑ. ඒක පරිත්තාරමන චිත්ත වීතියක්. කොහොමද දන්නේ? රූපයක් ඇස ගැටුන්නේ නැහැ. රූපයක් දැනගත්තේ නැත්නම් චක්කු විඥාන පහළ වෙලාම නැහැ. පහළ වෙලා නැත්නම් කොහොමද දැනගන්නේ? දැනගන්න බෑ. අපිට දලා දහසක් ඕන නම් කියන්නට පුළුවන්. දැන් මම මෙතන මෙහෙම පාඩමකයක ඉන්නවා කියන්නකො. දැන් මෙහෙම පාඩමකයක ඉන්නකොට අපි ඉස්සරහා පැත්තෙන් කවුරු හරි ගියා කියන්නකො. ඒකට දැන් එයා ගිහිල්ලා තියෙනවා. එතකොට දැන් අපි අහනවා මේ ඔයා දැන්ද ආවේ කියලා. එතකොට කියනවා මේ ඇයි මම ආම්බුර පොත කියනට එහා පැත්තේ කියනනේ කියලා. එතකොට දැන් අපි දැක්කලා නැහැ නේද? දැක්කලා නැහැ කියන්නේ චක්කු විඥාන සිත් පහළ වෙලා නැහැ. හැබැයි අපේ චක්ෂු ප්‍රසාදේ එයාගේ රූපේ වදින්නේ. හැබැයි චක්කු විඥාන සිත් පහළ නොවෙච්ච නිසා අපි දන්නේ ඉස්සරහින් ගියාද කියලා. දන්නේ නැහැ කියන්නේ දැනගත්තේ නැහැ. දැනගත්තේ නැහැ කියන්නේ දැන ගැනීමට හේතු වෙන චිත්තය කියන විඥානය කියන ශක්තිය පහළ වෙලා නැහැ. චක්කු විඥාන කියන ශක්තිය පහළ වෙලා නැහැ. මේකේ තෝරනවා අන්න ඒ වගේ චිත්තක්ෂණ 4 ඉඳලා 9 දක්වා ඉක්ම ගිය රූප චක්ෂුෂට ආපాతගත වීමෙන් පරිත්තාරමන චිත්ත වීති ලැබෙන හැටි දක්වන්නම් කියලා. එතකොට පරිත්තාරමන චිත්ත වීති දැන් මහාන්තාරමන චිත්ත වීති චක්කුද්්වාරය සම්බන්ධයෙන් දෙකයි තිබුණේ. පරිත්තාරමන චිත්ත වීති චක්කුද්්වාරය සම්බන්ධයෙන් 6ක් තියෙනවා. චිත්තක්ෂණ 4 ඉඳලා 9 දක්වා ඉක්ම ගිය සියලුම අවස්ථාවන් පරිත්තාරමන චිත්ත වීතිය කියලා තමයි ගන්න. පරිත්ත කියන වචනේ තේරුම කෙටි, ටික, පුංචි කියන්නේ. චිත්තක්ෂණ 4ක් ඉක්ම ගිය. තෙලස් චිත් මේ වචන වලට බය වෙන්න එපා. තෙලස් කියන්නේ 13ක් ශේෂව තියෙන රූපයක් චක්ෂු ප්‍රසාදේ හැපුණා කියලා සලකන්නේ. ඥාන නියමාර්ථය. හැපුණා කියලා සලකන. ඊට පස්වන 6 වෙන චිත්තක්ෂණ අවස්ථාවේදී භවංග චලන වෙන්නේ.
නේද? ඒ හතරක්ම ගිහිලා තියෙන. එතකොට අතීත භවංගනේ. එතකොට 5 භවංග චලන 6 භවංග උපච්ඡේද 7 වන 8 වන 9 වන 10 වන 11 වන චිත්තක්ෂණ අවස්ථා 5ක් තියෙනවානේ. ඒ පහට එන්නේ පංචද්වාර වර්ජිනේ චක්කු විඥානේ සම්පටිච්ඡනේ සම්තීරණේ වෝත්තපන. තව චිත්තක්ෂණ 6යි එතකොට තියෙන්නේ. දැන් රූපේ ආයුෂය තව තියෙන්නේ මේ කුඩාම කාලයේ මනනේ ඒකකේ නම් වූ චිත්තක්ෂණෙන් ගත්තට 6යි. එහි ඉපදුන ජවන් 6ක් උපදින්නට පුළුවන්. ජවන 7ම උපදින්නට ඒ රූපය අරමුණු කරන්නට පවතින්නේ නැත්නම් විදිලා යනවා නම් එක ජවනයක්වත් නොඉපදීම තමයි ජවන වල තියෙන ධර්මතාවය. තදාලම්මන ධර්මතාව. එබැවින් මෙහිලා එක ජවනයක්වත් ඉපදෙන්නේ නැතුව යට දෙයක් වුණු වොත්තපණීම දෙතුන් වාරක් ඉපදිලා හිත ආය පාරක් භවංගයට වැටෙනවා. දෙපාරක් ඉපදුනා නම් භවංග වැඩ කරනවා 4ක්නේ. තුන් පාරක් නම් භවංග 3ක් අගින් වැඩ කරනවා. මෙහිදු භවංගයට අරමුණු වන්නේ ඒ රූප ශේෂ්ඨය නෙවෙයි పూర్ව කර්මාදී හතුරින් එකක් කියලා කියනවා. මෙන්න ඒකේ වින්‍යාසය ආපෘතිය ඇඳලා තියෙනවා. ඉතින් ඒක බලා ගන්න. එhmenan අදට වැඩසටහන අපි સમાપ્ત කරනවා. දැන් මෙතන ආරම්භයක් ගත්ත නිසා පරිත්‍යාරමන චිත්ත වීති පිළිබඳ එතන අර චිත්ත වීති සංඛ්‍යාත්මකවත් වැඩි නිසා මුල් චිත්ත වීතියකට වඩා වෙනසකුත් තියෙන නිසා ඒ පිළිබඳව ඔබ පෙර විපරමක් ඊළඟ දවස් වෙනකොට කරගෙන ඉන්න කියලා මතක් කරමින් අද වැඩසටහනේ සමාප්තිය සනිටුවන් කරනවා. හැම දිනකට මේ ධර්මයේ උදෙසා ධර්මයේ සුතමේ චින්තාමේ භාවනාමේ වශයෙන් ඉගෙන ගැනීම සඳහා අවබෝධ කර ගැනීම සඳහා දරන උත්සාහය ඒකාන්තයෙන්ම සඵල වේවා. දෙනාටම චතුරාර්ය සත්‍ය අවබෝධය දක්වාම මේ ධර්මඥාන භාවනාඥානය දක්වා මුදුන් පමුණවා ගැනීමට ශක්තිය ලැබේවා. හැම දිනාටම බුද්ධ ආදී රත්නත්‍රය ආශිර්වාදය ලැබේවා. සුවසේ නිවන් අවබෝධ කර ගැනීම සිදු වේවා.